වාසනාවන්ත පින්වතුනි, ඔබ හැම දෙනාටමත් බණහන් ආපු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, වෙසක් මාසය කියලා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ සද්ධාව ඇතිවන පින්කම් වල යෙදෙන, නිතර බණහන බුද්ධ චරිතය ගැන, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන බොහෝ කාරණා ජීවිතය එකතු කරගන්න මාසය. අද අපි මේ ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඊටාම විශේෂිත කාරණා කීපයක් එක්ක, විශේෂයෙන් බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව ඇතිවෙන කරුණු මේ ධර්ම දේශනාව තුළ ඔබට වෙසක් මාසයක් නිසා අපි කියලා දෙන්න කල්පනා කරා. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේ මනසින් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලය සත් අසංකේය කල්ප ලක්ෂයක්. මහා කල්ප අසංකේය හතකුත් තවත් කල්ප ලක්ෂයක් මනසේ පින්කම් කර කර මනසෙන් ප්‍රාර්ථනා කරන. හිතෙන් හිතනවා මම මේ කරන පින්කම් වලින් මට අනාගතයේ ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියලා හිතෙන් හිතනවා. ඒකට කියනවා මනසෙන් මනෝ ප්‍රනිධානය පිරුවා කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මුණ ගැහෙව්වා. ඒ බුදුරජාණන් වහන්සේලා දකිනවා මේ මහා වීරියවන්ත කෙනාගේ හිතේ පැතුමක් තියෙනවා. හැබැයි කවුරුවත් නියත විවරණයක් දුන්නේ නැහැ. ඒ හැම බුදු කෙනෙක් මේ සිතුවිල්ල බලලා වීරිය ඇති කෙරෙව්වා. ඔබ වීරිය වඩාගෙන යන්න. ඔබේ අරමුණ ඉෂ්ට වෙන්න පුළුවන් කියලා. හැබැයි ස්ථීරව කවදා කොතන කොයි විදිහටද කියලා ස්ථීර වශයෙන් නියත වශයෙන් කියන්නේ. ඒ නිසා ඒ විවරණ වලට කියන්නේ අනියත විවරණ කියලා. නියත විවරණ නෙමෙයි. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර නවා සංකේය කල්පලක්ෂයක් සසර පින් කරා කියන. පින් දහම් කරලා වචනෙන් ප්‍රාර්ථනා කරනවා. තමන් පින්කම් කළ වචනෙන් ඒ ප්‍රාර්ථනාව කරා මට ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා. ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මුණ ගැහුණා. ඒ බුදුවරුත් අනියත විවරණ දුන්නා මිසක් නියත විවරණ දුන්නේ නැහැ. ඔබ වීරිය වඩන්න. කවදා හරි ඔබේ වීරිය ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. හැබැයි ස්ථීර වශයෙන් කියන්නේ. පින්වතුනි, බුදු කෙනෙක්ගේ නියත විවරණ ලබන්න මනෝ ප්‍රනිධානයේ, වාක් ප්‍රනිධානයේ සම්පූර්ණ වෙන්න ඕන. ඒ නියත විවරණ ගන්න ආත්මේ අෂ්ට සමාපatti පංච අභිඥා දක්වා හිත වඩලා තියෙන්නත් ඕනේ. ඒ ආත්මයේ තුලදී සතර පද ගාථාවක් අහලා ඒ ජීවිතේම රහත් වෙන්න තරම් හේතු සම්පත්තිය ප්‍රබලව තියෙන්නත් ඕන. ඊළඟට පිරිමි ආත්මයක් ලබලා තියෙන්න ඕන. ඔය වගේ අෂ්ට ධර්ම සමවදානේ එදා සුමේද තාපසයන් වහන්සේ නියත විවරණ ගත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ජීවිත පූජාවක් කරන්නට ඕන. එදා සුමේද තාපසයන් වහන්සේට ඔය කරුණු සියල්ල තිබුණා. ඔහු ජීවිත පූජාවක් කරා. අර මඩගොඩේ දිකා වෙලා තමන්ගේ ජීවිතේ පූජා කරා. බුදුරජාණන් වහන්සේට මේ මඩ නොපෑගේවා. උන්වහන්සේ මගේ ශරීරයේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා වේවා. මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියන අධිෂ්ඨානයෙන් අර මඩගොඩේ දිගා වෙලා හිටියේ. එදා සංඝ පිරිස පිරිවරාගෙන දීපංකර බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා දානෙකට වඩින ගමන ඒ මග පාර තමයි සකස් කර කර හිටියේ. එතනට වැඩම කරලා බැලුවා
මේ මඩගොඩේ දිගා වෙලා ඉන්න කෙනාගේ හිතේ මොන වගේ පැතුමක්ද තියෙන්නේ. මේ පැතුම ඉෂ්ට වෙනවාද. අන්නේ වෙලාවේ මනෝප්‍රනිධානය වාක්ප්‍රනිධානය සියල්ල සම්පූර්ණයි. එතනදි තමයි බුදු කෙනෙක් නියත වසයෙන්ම කාල වකවානු කවුද විස්තර ඇතුවම මහනෙන මේ මහා වීරියවන්ත කෙනා මේ සුමේද තව සාරා සංකේය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. ඒ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යුවලක් පහළ වෙනවා. එදාට ඒ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් පහළ වෙනවා. 1250ක මහා සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන දඹදිව් තලයේ සිසාරා ධර්මය දේශනා කරනවා. ඔය විදිහට කාල වකවානු ඇතුව නියත විවරණ ලැබුවේ පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුමුවෙන් එදා සුමේද තාපසයන් වහන්සේ. ඒ නියත විවරණ ලැබුණට පස්සේ සුමේද තාපසයන් වහන්සේ විමසනවා ස්වාමීනී සම්බුද්ධත්වය පිණිස අද පටන් මේ මොහොතේ පටන් මා දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද කියලා. ඒ වෙලේතායි බුදුරජාණන් වහන්සේ වදාළි සුමේද ඔබ අද පටන් මේ මොහොතේ පටන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන දසපාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත යුතුයි. එහෙමනම් අපිට පේනවා මනෝප්‍රනිධානය වාක්ප්‍රනිධානය සොළොසා සංකේය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරලත් බුදුවීම පිණිස දසපාරමී සම්පූර්ණ කරන්න ඕනෑ තවත් සාරා සංකේය කල්ප ලක්ෂය. එතකොට මේ සම්පූර්ණ කාලේ 20 අසංකේය කල්ප ලක්ෂය. හැබැයි අපි බොහෝ වෙලාවට උන්වහන්සේගේ සාරා සංකේය කල්ප ලක්ෂයක් සසර පාරමී පිරුවක් කැප කිරීම කරා කියලා අපිට මතක් වෙන්නේ ওই සාරා සංකේය කල්ප ලක්ෂය විතරයි. දැන් අපි කවුරුත් ওই පාරමී පුරපු කතාව විස්තර දන්නවා. පිංගතුනි මේ සසර ගමනේ තියෙන භයානකකම උන්වහන්සේ ඒ තරම් දීර්ඝ කාලයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ඔය දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ අතරේ අර සාරා සංකේය කල්ප ලක්ෂය තුල බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙනවා. ඒ 24 නමක් බුදුරජාණන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලැබුවා. ඒ අතර අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් නියත විවරණ ගත්තේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ. එදා අපේ බෝසතාණන් වහන්සේ මනුලව ඉපදිලා හිටියා. ජෝතිපාල නම තරුණේ. බොහොම උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදිලා හිටියා. ඒ අතරේ තමන් කොච්චර උසස් මොන කුලේ හිටියත් බොහෝම හොඳ කල්යාණ මිත්‍රයෙක් හිටියා. ගටිකාර. මේ දෙන්නගේ යාළුකම පෙර සංසාරේ බොහෝ කාලෙට දිවෙන එක. පෙර ජීවිතවල ජාතක කතාවල පෙර සංසාරේ තේ සම්බන්ධතාවය යාළු මිත්‍රකම තිබිලා තියෙනවා. එතකොට මේ ගටිකාර කියන්නේ බොහෝම දුප්පත් කෙනෙක්. අම්මා තාත්තා දෙන්නම අන්ධයි. කුඹල්කාරයෙක්. වළං හදලා ජීවත් වෙන්නේ. අර අන්ධ දෙමව්පියන්ව රැක බලා ගන්නවා බොහෝම සද්ධාවෙන් වළඳක් හදලා මේක විකුණන්නෙත් නෑ. මේ වළං හදලා ගිහිල්ලා පාරේ තියෙනවා කැමති කෙනෙක් මේවා අරගෙන මට ආහාර වියලි ආහාර මොනවා හරි කෑමට බඩු ටිකක් තියලා යන්න කියලා පාරේ තියලා තියෙනවා. මිනිස්සු අර වළං අරගෙන බඩු මුට්ටු තියලා යනවා. ඒව අරගෙන ඇවිල්ලා ඊවෙන් තමයි ජීවත් වෙන්නේ. ඔය අතරේ මේ ගටිකාර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මයේ ගැන අප්‍රමාණ සද්ධාාවක් ඇති කරගත්තා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ බොහොම සද්ධාවෙන් උන්වහන්සේට ආරාධනා කරා වස් සමාදන් වෙන්න. බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බලලා කාශ්‍යප බුදුහාමුදුරුවෝ ගටිකාරගේ ආරාධනාව පිළිගත්තා. එතකොට ගටිකාර කියන්නේ මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට
කුටි සෙනසුන් හදලා වස් කාලයක් උපස්ථාන කරන්න පුළුවන් තරම් ධනයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්ක ඔහුගේ ශ්‍රද්ධාව බලවත්. ඒ ශ්‍රද්ධාව බලවත් නිසාම ඔහුට පුළුවන් හැටියට මේ වස් කාලේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට සලකයි. ඔහුගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ ඒ වේහලිංග කියන ගමට වැඩම කරලා ඉන්නකොට ගටිකාර ගිහිලා දැන් දවස ගානේ බණ අහනවා. පුදුම සතුටක් බණ අහලා. දවසක් කල්පනා කරා මගේ යාළුවව එක්ක යන්න ඕනේ. අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. තමන්ට ධර්මයේ ලැබුණට පස්සේ තමන්ගේ යාළුවා හිතවතා තමන් කියන දේ අහන කෙනා කොහොම හරි ධර්මයට යොමු කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා මහණේ ආනන්ද හාමුදුරන්ට ආනන්දය ඔබ යම් කිසි කෙනෙක් ගැන කරුණාවක් තියෙනවනම් ආදරයක් තියෙනවනම් අනුකම්පාවක් තියෙනවනම් සෙනෙහි මාත්‍රයක් හරි තියෙනවනම් ඒ කෙනා ඔබ කියන දේ ඇහුම්කන් දෙනවනම් ඒ සියලු දෙනාව තිසරණේ පිහිටවන්න මේ ධර්මයට පමුණුවන්න කියලා. ඉතින් එදා ගටිකාර ඇවිල්ලා ජෝතිපාල මානවක අපේ බෝසතාණන් වහන්සේ මුණ ගැහිලා කිව්වා යහළුව බුදු කෙනෙක් පහළ වෙලා අපි යම් බණ අහන්න කිව්වා. ඒ වචනේ කියනකොටම ජෝතිපාල මානවකයා කටින් කියුණා ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කියලා. දැන් බලන්න සමහර වචනවල තියෙන නොසිතා කියන දේවල් එක පාට කටට ආව කිව්වා යාළුවත් එක්ක. ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කියලා. දැන් බලන්න මේ වචනේ කියුනේ කාටද මේ? සත් අසංඛ්‍යය කල්පලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කරපු කෙනෙක් මේ. නවා සංඛ්‍යය කල්පලක්ෂයක් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරා. සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරගෙන ආව බුදු වෙන්නේ. එහෙම කෙනාගේ කටින් කියුණා ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ දෙවනි පාරත් කිව්වා නෑ නෑ බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි දෙන්න බණ අහන්න කිව්වා. දෙවනි පාරත් මං කිව්වනේ ඔයාට ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කියලා. තුන්වෙනි පාර ඔය වචනේ එළියට පනින්න කලින් එහෙනම් අපි නාන්නයන් කිව්වා. දැන් යාළුවෝ දෙන්න එහෙනම් නාන්නයන් කියලා ඔන්න වැවට නාන්න ගියා. ඒ කාලේ ඉඳන් ඔය ඉන්දියාවේ තියෙන චාරිත්‍ර අදත් ඒවා එහෙමයි. කුලවන්තයෙක් වතුරට බැහැලා නානකොට ඊට වඩා පහත් කුලයේ කෙනෙක් අර වතුරේ බැහැලා එකට නාන්නේ නැහැ. යාළුවෝ දෙන්න කොච්චර හිතවත් වුණත් ගටිකාර අර ගම් ඉවුරට වෙලා හිටියා. අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා නාලා ගොඩට එනකන් යාළුවෝ එකට නාන්න ගියා. කල්පනා කර කර හිටියා කොහොම හරි මෙයාව මං එක්ක යනවා. කොහොම හරි බණ අහන්න එක්ක යනවා. අපේ බෝසතාණන් වහන්සේ නාලා කරලා ගොඩට එනකොටම එක පාට ළඟට ගිහිල්ලා කේස් වැටියෙන් අල්ලලා ඔළුවෙන් අල්ලලා හෙල්ලුවා. යනවද නැද්ද ඇහුව බණ අහන්න. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා කල්පනා කරනවා මං උසස් කුලේ කෙනෙක්. ගටිකාර වගේ කුඹල් කඩුවේ කවදාවත් මං වගේ කෙනෙක්ගේ කෙස් වැටියෙන් අල්ලන්නේ නැහැ. බය නැතුව මගේ කෙස් වැටියෙන් අල්ලලා මට මෙහෙම සැරෙන් කිව්වේ ඒ කාන්තෙන් ওই බුදු කෙනෙක් වෙන්නේ නැති. මොකක් හරි මගේ යහපතටමයි එහෙනම් මේ කියන්නේ. එහෙනම් යන් කීවා. එතනින්ම පිටත් වුණා. එදා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා අවසන් වෙනකොට එතනදිම ජෝතිපාල මානවකයා තීරණය කරා පැවිදි වෙන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ අහලා අවසන් වෙනකොටම විවරණ දුන්නා මහණෙනි මේ තමයි මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට සම්මා සම්බුද්ධත්වයට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙන මහා වීර්යවන්ත කෙනා කියලා අපේ බෝසතාණන් වහන්සේට විවරණ ලැබුණා. බෝසතාණන් වහන්සේ පැවිදි වුණා. ඒ පැවිදි ජීවිතය තුළ බොහෝ ගුණ ධර්ම පුරාගෙන හිටියා. හැබැයි පින්වතුනි ජෝතිපාල මානවකයාට පැවිදි වෙන්න බැරි වුණා. මේ ගටිකාරට. ඇයි? අන්ධ දෙමව්පියන්ට සලකන්න කෙනෙක් නැහැ. අම්මා තාත්තගේ ඇස් පේන්නේ නැති නිසා ගටිකාරට පැවිදි වෙන්න බැරි වුණා. ඔය අතරේ
ඒ ධර්මයේ දේශනාවේ තියෙන හරි ලස්සන සිදුවී මේ සද්ධාව කෙනෙක්ගේ සද්ධාවත් එක්ක බුදු කෙනෙක්ගේ සද්ධාවන්ත කෙනෙක්ව ඇසුරු කරන ආකාරය. ඒ අතර කිකී කියලා රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේට වස්කාලේ වස් සමාදන් වෙන්න රාජකීය පිරිස පිරිවරාගෙන ඇවිල්ල වස් ආරාධනා කරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කරා. තුන් වතාවක් කිව්වා, තුන් වතාවක් ප්‍රතික්ෂේප කරා. ඒ වෙලාවේ රජ්ජුරුව අහනවා ස්වාමීනි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මම රජ්ජුරුව මට මේ වස් කාලේ උපරිමෙන් අබෝපස්ථාන කරන්න පුළුවන්. මටත් වඩා කවුද ඔබ වහන්සේට වස් ආරාධනා කරපු පින්වන්ත කෙනා? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා ඔහු කුඹල් කරුයි. ඔහුගේ නම ගටිකාර. ඔහු තමයි කිව ආරාධනා කරේ. ඒ වෙලාවේ මේ රජ්ජුරුවන්ට හිතාගන්න බෑ මේ වගේ කුඹල් කරුවෙක් කොහොමද මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස් කාලේ උපස්ථාන කරන්නේ. ඒ වස් කාලේ සිදුවෙච්ච සිදුවීම් ඒ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගටිකාරගේ නිවසට වඩිනකොට කවුරුත් නැහැ, අන්ධ දෙමව්පියෝ විතරයි එන්නේ. අම්මා තාත්තට තේරෙනවා පුතාගේ අඩි සලකුණු. අර එන අඩි සලකුණු අහලා කියන මේ නම් ගෙදරට එන්නේ පුතා නෙමෙයි කවුද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ මේ කෝ පුතා ඉන්නවද? අනේ පුතා ගෙදර නෑ කියලා. ඔබ වහන්සේ පිණ්ඩපාත මේ දානෙට පිණ්ඩපාත වඩින ගම. එහෙමනම් ගේ ඇතුළට ගිහිල්ලා කුස්සියේ උයපු ඒවා තියනවා කියන භාජනවල. ඔබ වහන්සේ බෙදාගෙන වළඳන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගෙට ගිහිල්ලා අර භාජනවල තියෙන ඒවා පාත්‍රයට අරගෙන බෙදාගෙන වළඳලා බුදුරජාණන් වහන්සේ වඩිනවා. ගෙදර ආවට පස්සේ පුතා හවස ගෙදර ඇවිල්ලා ගටිකාර කුස්සියට ගිහින් බලනකොට මෙන්න උයලා තිබ්බේවා කවුද අවුස්සලා අර භාජනවලින් අරගෙන අම්මා තාත්තගෙන් අහනවා කවුද මේ කුස්සියට ආවේ? කවුද මේ භාජනවල තිබ්බ මං උයලා ගියේ ඒවා ගත්තේ? ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ආවා. උන්වහන්සේ කුස්සියට ඇවිල්ලා දානේ බෙදාගෙන වළඳලා වැඩියා. ගටිකාර එළියට ඇවිල්ලා ඒ දිහාවට සාදුකාර දීලා බුදුගුණ කියලා පුදුම සතුටකට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ මං ගැන කොච්චර සද්ධාවකින්ද මගේ නිවසට ඇවිල්ලා කුස්සියටම ගිහිල්ලා ඒ බෙදලා උයලා තිබ්බ භාජනවලින් දානේ බෙදාගෙන වළඳලා යන්න. ඒ ගටිකාරගේ සද්ධාව සති දෙකක් ඒ ප්‍රීතිය හිතේ තිබ්බා කියලා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර කිකී කියන රජතුමාට කියන රජතුමනි ඒ සතුට සිහි කර කර සති දෙකක් පුරා ඒ ප්‍රීතියෙන් බුදුගුණ සිහි කර කර ගටිකාර ගත කරනවා කිය. ඔය වගේ තව දවසක් බුදුරජාණන් වහන්සේගේ කුටියේ වහලේ තෙමෙනවා. ඒ වෙලා භික්ෂූන් වහන්සේ මොකද ගටිකාට හොඳ කුටි සෙනසුන් හදලා වස් ආරාධනා කරන්න විදිහක් නැහැ. ඉතින් මොනවා හරි කොලාතු ටිකක් තමයි දාලා බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට වස් ආරාධනා කරේ. වහලේ තෙමෙනවා. වහලට භික්ෂූන් වහන්සේලා වහලට සෙවිලි කරන්න පිදුරු හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ගටිකාරගේ නිවසට ගිහිල්ලා ඒ නිවසේ වහලේ තියෙනේ වරන් එන්න කිව්වා කමක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා සද්ධාව. ඒ සද්ධාවත් එක්කයි බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට යොමු කරන්නේ. භික්ෂූන් වහන්සේලා නිවසට එනවා. අර අම්මා තාත්තගේ ඇස් පේන්නේ අහනවා කවුද මේ පිරිසක් ආවේ? පුතා ගෙදර නෑ කියලා. කියනවා බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි කරන්න පිදුරු ගෙනියන්න ආවේ. අනේ පුළුවන් තරම් අරගෙන යන්න කියලා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා අර ගටිකාරගේ වහලේ තියෙනේව අරගෙන යනවා. හවස ගටිකාර එනකොට වහලේ පැත්තක් නෑ. දැන් හිතන්න වෙන කෙනෙක් නන්නේ. තමන්ගේ ගෙදර වහලේ තිබ්බ පිදුරු ටික ගලවගෙන ගියාට පස්සේ ගටිකාර ඇවිල්ලා අහනවා මේ වහලේ කවුද මේ පිදුරු ටික ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ? අර අම්මා තාත්තා කියනවා බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි කරන්න ගෙනිච්චා. ගටිකාර ඒ දිහාට හැරිලා සාදුකාර දිදී සතුටු වෙනවා. එදා මහා වර්ෂාවක් වැස්සා කියනවා බුද්ධ අධිෂ්ඨානෙන් ගටිකාරගේ නිවස තෙමෙන්නේ නැතුව වැසි දෙපසට ඇදහැරුණා කියලා.
එතකොට අපිට පේනවා ඒ වගේ මහා සද්ධාවන්ත කෙනෙක් ගටීකාර. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ගටීකාර මරණින් මත්තේ සුද්ධාවාස බඹලව ඉපදුනා. ඔහු අනාගාමි වෙලා හිටි. ඒකයි ඒ තරන් සද්ධාවක් තිබ්බේ. අනාගාමී කෙනෙ. ඔහු මරණින් පත්තේ සුද්ධාවාස බඹලව ඉපදුනා. ගටීකාරගේ යාළුවා පැවිදි වෙලා ඒ පැවිදි ගුණ ධර්ම පුරලා මරණින් මත්තේ දෙව්ලොව ඉපදුන අපේ බෝසතාණන් වහන්සේ. එතනින් පස්සේ ආයමත් මනුස්සලෝකෙට ඇවිල්ලා මහා සුදස්සන නමින් සක්විති රජකං කරා. අපේ බෝසතාණන් වහන්සේ. ආයමත් කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරිහීගෙන යන කාලෙ මනුස්සලෝක ඉපදිලා ඒ වෙනකොට ශාසනයේ පිරිහීගෙන යන කාලේ කැලේක වැඩහිටියක ස්වාමීන් වහන්සේ නමකට කුටියක් හදල පූජක් කරලා උන්වහන්සේට දිවි ඇතිතාක් ඇප උපස්ථාන කරලා ඒ පිනෙන් දෙව්ලොව ඉපදිලා ආයි මනුස්සලෝක ඇවිල්ල හත්වාරයක් සක්විති රජකං කරා කිය. එතකොට මේ බුද්ධ ශාසන දෙකාතර කාලේ. ඊට පස්සේ ආයි දිවිය ලෝකෙ බොහෝ කාලයක් ගත කරලා මනුලොව ඉපදුනා. ඔහොම කාලයක් ගිහිල්ලා දිවිය ලෝකෙ ඉන්නකොට සක්‍ර දෙවියන් බැලුවා දැම් බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණද. අනිත් ඔක්කෝම සම්පූර්ණයි දාන පාරමිතාව සම්පූර්ණනෑ. ඒ වෙලාවෙ තමයි දෙවියන්ගේ ආරාධනයෙන් දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලුවටෙන් ඒ තමයි වෙස්සන්තරාත්ම. ඊට පස්සේ හත්වාරයක් මහපොළොව කම්පා කර කර දන්දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන දෙව්ලොව ඉපදුනා. ඊට පස්සේ තමයි දෙවියන් ආරාධනා කරන්නේ ඔබහන්සගේ දැන් පාරමී සියල්ල සම්පූර්ණයි. දස පාරමී 30 ආකාරයකට පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණයි. උප්පජ්ජ මාතු කුච්චිය. මිනිස් මවකුසක දැන් බුද්ධත්වයට පත්වවෙන්න මනුලොවට ගිහින් උපදින්. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදම්. ඒ අමුෘත නිවන අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයා සසරින් එතර කරන්න කියලා ආරාධනය කරන. ඊට පස්සේ තමයි පස් මහා බැලුම් බලලා පින්වන්ත මහා මායාදේවිය කුස පිළිසිඳගෙන මනුලොවට එන්න. එතකොට අපේ බෝසතාණන් වහන්සේ මනුස්සලෝකයේ එදා මිනිස් මවකුසින් බෝසතාණන් වහන්සේ ඉපදිලා අවුරුදු 29ක් රාජකුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරලා රම්මේ සුරම්මේ සුභ මාලිගා අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරලා උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ මනුස්සලෝකෙ කවුරුත් දන්නේ නෑ. හැබැයි එදා චන්න ඇමතියා සමඟ කන්ත කසුපිට නැගල පිටත් වෙනකොට නගරේ ප්‍රධාන දොරටුව දෙවියන් විවෘත්ත කරලා දුන්නා කිය. ඔය දේශනාවල තියෙනවා නගර සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ දේශනාව සඳහන් වෙනවා නගරයක තියෙනවා කියන හැම නගරෙකම විශාල ප්‍රාකාරයක් එක්ක බොහොම ශක්තිමත් දොරටුවක්. යෝධයෝ 100 ගණනක් යොදල තමයි මේ දොරටුව විවෘත්ත කරගන්න. රාත්‍රී කාලෙට දොරටුව වහනවා සතුරු සේනාවන්ගෙන් ආරක්ෂාවට. එදා බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරද්දී දෙවියන් දේවානු භාවයෙන් දොරටුව විවෘත්ත කරා කියද. උන්වහන්සේ බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදිය අසලදි තමයි කෙස් වැටිය කපල අහසට විසි කරන්න. මට ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වය ලැබේ නං මේ කෙස් පොළුවට නොවැටේවා කියලා කෙස් වැටි අහසට වීසි කර. යොදුනක් ඉහල අහසට පැන නැක්ක. සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා සියල්ල කරඩුවෙන් පිළි අරගෙන දෙව්ලොව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සිළුමිනිස් හෑ. ඒ වෙලාවේ අර සංසාරි මිත්‍රයක් කාශ්‍යප බුදුහාන්දුරන්ගේ කාලය යාළුව ගටීකාර කොහෙද හිටි සුද්ධාවාස බඹලව. එදා කාශ්‍යප බුදුහාන්දුරන්ගෙන් බණහල අනාගාමි වෙලා බ්‍රහ්මලෝක ඉපදුනේ. ඔහු ඒ වෙනකොටත් බ්‍රහ්මලෝක. ඔහු බඹලව ඉදම් බලාගෙන හිටියා මගේ මිත්‍රය සංසාරි පුරා බොහෝ ආත්ම ගණනක් යාළුව. ගිහි සැප සම්පත් අතහැරලා ලෝතුරා සම්බුද්ධත්වයට පිටත්වෙනවා. මගේ අතින්ම උන්වහන්සේට අටපිරිකර පූජා කරගන්න ඕන කියලා අටපිරිකරක් අරගෙන අහසිම්මාව. ගටීකාර බ්‍රහ්ම දෙවියන්
අහසින් මැවිල් අපේ බෝසතාණන් වහන්සේට අනෝමා නදී අසලදී අටපිරිකර පූජ කරා. උන්වහන්සේ අටපිරිකර පිළිගත්තා. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල ඉවත් කරලා සිවුරු පිරිකර දරාගත්ත. අර ගිහි වස්ත්‍ර යුගල අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම්. මං මේ යන ගමන ඉෂ්ට වෙනවන මගේ අරමුණ කරායන්න පුළුවන්න. මේ ගිහි වස්ත්‍ර යුගල පොලොට නොවැටේවා. අහසේම රැඳේවා කියල අධිෂ්ඨානින් අහසට වීසි කරා. යොදුනක් කියහල අහසට පැනනැක. ගටීකාර බ්‍රහ්ම දෙවියන් ඇතුළු බ්‍රහ්ම දෙවරු අහසේ සාධකාර දෙන අතරි ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍රයුගල කරඩුවෙන් පිළිගත්ත. පිළි අරගෙන බ්‍රහ්ම දෙවිවරු එක්ක දෙව්ලොවට ගිහිල්ලා ගටීකාර බ්‍රහ්ම දෙවියන් චෛත්‍යයක් මවනවා සලුමිනි මහා සෑයි. ඒ චෛත්‍යයේ තැන්පත් කරා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍රයුගල. එතකොට බලන්න මනුස්ස ලෝකෙ කවුරුත් දන්නෙත් නෑ. උන්වහන්සේ වෙනුවෙන් මේ තුන් ලෝකෙම පළවෙනියටම චෛත්‍යයක් හදල වඳඉන්න කවුද සක්‍ර දෙවිය. සිළුමිනි සෑ. ඒ මොහොතෙම තමයි ගටීකාර බ්‍රහ්ම දෙවියන් බඹලව සලුමිනි සෑයමවන්. දෙව් බමුන් චෛත්‍ය දෙකක් දිවිය ලෝකයේ සිළුමිනි සෑයයි සලුමිනි සෑයයි මවාගෙන උන්වහන්සේ වෙනුවෙන් වදිනවා. තාම උන්වහන්සේ බුදු වෙලා නෑ දුස්කරක්‍රියා කරන්න පිටත් වුණා විතරයි. හැබැයි අර කාශ්‍යප බුද්ධ ශාසනයේ වචනෙන් වෙච්ච අකුසලේ විපාක එතන ඉඳං උන්වහන්සේට ආව. පිංහතුනේ ඔබ දන්නවා සූවිසි බුදුරජාණන් වහන්සේලා. අටවිසි බුදුවරු ගැන අහල ඇති. ඔබ බලන්න සියලු බුදුරජාණන් වහන්සේලාගේ තොරතුරු ඔබ දන්න පොත්පත් ඔක්කෝම පෙරලල හොයන් හැම බුදු කෙනෙක්ම දුස්කරක්‍රියා කරලා තියෙන්නේ එක්කෝ සතියයි සති දෙකයි මාසයයි මාස 3යි උපරිම මාස 6යි. එච්චර කෙටි කාලයක් දුස්කරක්‍රියා කරලා තියෙන්නේ දීර්ඝායුෂ ඇති බුදුවරු. සමහර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු 20000 30000 40000 හිතාගන්නවත් අවුරුදු 80 දැන් ඊළඟට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ආවිෂ කොහොම දහලතිය. අවුරුදු 80000ක් කියන සතියයි දුස්කරක්‍රියා කරන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දුස්කරක්‍රියා කරන්න කැලේකට වඩින්නේ. මාලිගාවම උඩුමහල් තලයට ගිහිලා සතියක් දුස්කරක්‍රියා කරන්න මාලිගාව උඩුමහල් තලේ. ඒ සති අවසන් වෙනකොට එදා උන්වහන්සේගේ දේවියමයි කිරිපිඩු සකස් කරගෙන ඇවිල්ලා උඩුමහල් තලේදිම කිරිපිඩු පූජ කරන්න. ඒ කිරිපිඩු වලද අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල් අටපිරිකර පූජ කරනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. අර උඩුමහල් තලේදිමයි සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි බෝමුලට වඩින්න බුදුවේ. ඒන ගමනෙම වසවර්ති මාරයා මාර සේනාව සමඟ ගමන වලක් වන්න ඇවිල්ලා එන ගමනින් මගදිම පැරදිලා ආපහු පලා යනවා. ඒක තමයි මාර පරාජය හැටියට මෛත්‍රී බුද්ධ ශාසනය සිදුවේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට අර තරම් මනෝ ප්‍රනිධානි පුරල වාක් ප්‍රනිධානය පුරල සාරා සංකීය කල්පලක්ෂයක් දසපාරමී පිරුවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න යන් කියද්දේ ඔය මුඩු මහනන්ගේ බණහල මට වැඩක් නෑ කියලා කියවෙච්ච වචනේ විපාකයක් හැටියට අවුරුදු 6ක් දුස්කරක්‍රියා කරන්න සිද්ධව. ඒ කර්ම විපාකය උන්වහන්සේට ගෙවලම බුදුවෙන්න සිද්ධ වුණ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අල්පායුෂ්ක බුදු කෙනෙ. පෙර සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අනුව ගද්දී අපේ බුදුරජාණන් වහන්සේ තමයි අඩුම ආයුෂකින් මේ මනුස්සලෝකයේ වැඩඉඳලතිය. උන්වහන්සේගේ දුස්කරක්‍රියා කරපු කාලේ ඔබ බලන්න මජ්ජිම නිකායේ තියෙන අරිය පරියේෂණ සූත්‍රය. සාරිපුත්ත සීහනාද සූත්‍රය. මහා සීහනාද ඔය වගේ දේශන ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්ත ඒ දුස්කරක්‍රියා කරන කාලේ මම මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ කියලා.
ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා ඒ කාලේ විශ්වාස කරා. උන්වහන්සේ ආහාර ගැනීම අඩු කරලා දවසකට එක බත් පිඩකට අඩු කරගත්ත. ඊළඟට දවස් දෙකකට එක බත් පිඩක් ගන්න. දවස් 3කට එක බත් පිඩක්, සතියකට එක බත් පිඩක් උහුම අඩු කරා. අවසානයේ උන්වහන්සේ එක හාල් ඇටයක් දිවාග තියා ගන්නවා කියන දවසට මෙච්චරයි. කිසිම ආහාරයක් ගන්න. එක හාල් ඇටයක් දිවාග තියා ගන්න. ඊළඟට උන්වහන්සේ ඒ කාලේ තිබිලා තියෙන අර පුංචි දංගෙඩි වගේ මසංගෙඩි කියලා. එක මසංගෙඩියක් දිවාග තියාගත්තා කියලා. ඊළඟට අබෑට අපි කවුරුත් දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත මම දුෂ්කර ක්‍රියා කරන කාලේ එක අබෑටයක් දිවාග තියාගෙන දවසක් කිසිම ආහාරයක් නැතුව වැඩ හිටියා කියලා. උන්වහන්සේ ඒ විදිහට දුෂ්කර ක්‍රියා කරද්දී ඒ දේශනාවේ දැන් කෙනෙකුට අදහගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේම කියනවා සාරිපුත්ත ඔබට හිතෙයි ඔය කියන හාල් ඇටේ ගොඩක් ලොකුද කියලා හිතෙන්නත් පුළුවන්. ඔය කියන මසංගෙඩිය, ඔය කියන අබෑටේ නිකන් ගොඩක් ලොකු එකක්ද කියලා හිතෙයි. නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණයම තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දුෂ්කර ක්‍රියා කරගෙන යද්දී උන්වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියලා. ඇස් දෙක දිහා බලනකොට ලිඳක වතුර හිඳිලා ලිඳට එබීලා බලනකොට ලිඳේ අග යන්තම් වතුර ටිකක් පේනවා. අන්නේ වගේ හිස් කබල ඇතුලෙන් ඇස් දෙක පෙවුණා කියලා. අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ මේ හැම සම්පූර්ණයෙන්ම ශරීරයට අස්තිවලට ඇලිලා ගියා කියලා. හැම පිරිමදිනකොට මේ හැම ගැලවිලා එනවා කියනවා. පපුව අත ගන්නකොට කොඳු වැට පේලි අහු වෙනවා කියලා. එතකොට හිතන්න මොන වගේද කියලානේ. අවසානයේ ඔහොම දුෂ්කර ක්‍රියා කරලා මේ දවසක් සතියක් මාසයක් මාස කීපයක් නෙමෙයි අවුරුදු 6කට ආසන්න කාලයක් බොහෝ දවස්වලට සිහිසුන් ඇදගෙන වැටිලා නැකිට ගන්න බැරුව ඉන්නවා. දෙවිවරු පවා රැවටුණා. සමහර දේවතාවරු රැවටිලා සුද්ධෝදන රජතුමාට ගිහින් කියනවා රජතුමනි ඔබේ පුත්‍ර රත්නය මිය ගියා. සුද්ධෝදන රජතුමා අහනවා දෙවියනි මගේ පුතා මිය ගියේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලබලද? නෑ පිය රජතුමනි. උන්වහන්සේ වීරිය වඩද්දී ඇදගෙන වැටිලා උන්වහන්සේ මිය ගියා කියලා කැලේ. සුද්ධෝදන රජතුමා පිළිගත්තේ නෑ. රජතුමා කියනවා මගේ පුතා නම් ලෝතුරා සම්බුද්ධත්වයට පත් නොවී මරණයට පත්වෙන්නේ නෑමයි. මම නම් පිළිගන්නේ නෑ කියලා. එහෙනම් රජතුමනි අපි ආයි බලලා ඉන්නම් කියලා දේවතාවරු අතුරුදහන් වෙලා යනවා. ගිහින් බලාගෙන ඉඳලා ආයිමත් ඇවිල්ලා කියනවා රජතුමනි සිහිය තියෙනවා. සිහිසුන් ඇදගෙන වැටිලා විතරයි කියලා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි අවුරුද්ද අවසානයේ කපිලවස්තුපුරයට වැඩම කරපු වෙලාවේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට ওই කතාව කියනවා. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොනතරම් දුෂ්කර ක්‍රියාවක් කරාද. ඔහොම ආහාර වර්ජනය කරලා දවසක් උන්වහන්සේ හිතනවා ආහාර නොගෙන විමුක්තියට පත්වෙන්න පුළුවන් නම් අද පටන් කිසිම ආහාරයක් ගන්නෙ නෑ. දැඩි අධිෂ්ඨානයක් හිතට ඇති කරගත්තා. ඒ අධිෂ්ඨානය ඇති කර ගන්නකොටම දේවතාවරු පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මහා වීරයන් වහන්සේ පුංචිම පුංචි දෙයක් හරි දිවාග තියාගන්න. ඔබ වහන්සේ ආහාර නොගත්තොත් ඔය රෝම කූප අතරින් අපි දිව්‍ය ඕජාව ශරීරයට ඇතුල් කරනවා. ඒ නිසා ඔබ වහන්සේ පුංචිම පුංචි දෙයක් හරි දිවාග තියාගන්න කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32කින් එක මහා පුරුෂ ලක්ෂණයක් තමයි පහූත ජීවහ කියලා සඳහන් වෙනවා. මේ දිවාග රසනහර 700ක් පිහිටලා තියෙනවා කියලා. සාමාන්‍ය කෙනෙකුට පිහිටන්නේ නැහැ. පුංචිම දෙයක් දිවාග තියාගත්තත්
එහි සම්පූර්ණ ඕජාව මුළු ශරීරයටම උරාගන්න. ඒක බුදු කෙනෙකුට පිහිටන මහාපුරුෂ ලක්ෂණවල එක. අවසානය උන්වහන්සේ කල්පනා කරා මම කිසිම ආහාරයක් නොගෙන හිටියොත් දෙවරු ඒ කාන්තින් මේ රෝමකෝ පාතරින් දිවි ඕජාව මගේ ශරීරයට ඇතුල් කරනවා. එතකොට මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. එහෙම නම් මම මේ අධිෂ්ඨානය වෙනස් කරගන්නවා කියලා පාත්තරයක් අරගෙන අමාරුවෙන් ගහක් යට වැඩ සිටියා. හුළගේ හමාගේ නැවිල්ල වැටින දෙයක් පමණ පාත්තරයට වැටුනොත් මං ගන්නවා කියලා. හුළගේ ඇවිල්ල මල් පෙත්තක් වැටෙනවා. එදාට ඒ මල් පෙත්ත විතරක් දිවාගතියාගන්න. හුළගේ ඇවිල්ලා ගහක පොත්තක් වැටෙනවා. ඒ පොත්ත විතරක් දිවාගතියාගන්නවා. ඔහොම දුස්කරක් ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේටම තේරුණා දුස්කරක් ක්‍රියාව විමුක්තියක් ලබන්න බෑ කිය. දවසක් උන්වහන්සේ කල්පනා කරනවා මම තරන් ශරීරයට දුක්දීපු කෙනෙක් මේ තුන් ලෝකෙ කොහෙවත් නැතුව ඇද. ඒ නිසා දුස්කරක් ක්‍රියාවේ විමුක්තියක් ලැබෙනවා නම් දැන්ගේ කාන්තේම මට ලැබිය යුතුයි. එදා උන්වහන්සේට මතක් වුණා පුංචි කාලි දඹරුක් සෙවනේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධ්‍යානෙ ලබාගෙන අහසේ පළඟක් පැඳගෙන වැඩ සිටිය. සීසාන දවසේ සුද්දෝදන රජතුමා එදා තමයි දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට වන්දනා කරපු දවස. මේ භාවනාව මට උපකාර වෙයි කියලා හිතුවා. එහෙම හිතලා අමාරුවෙන් ගහකට හේතු වුණා. ඉඳගත්තා. ඉඳගෙන ආනාපාන සති භාවනා වඩන්න හුස්මට හිතයොමු කරා හුස්මක් දෙකක් ගන්නකොට එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා. භාවනා කරන්න ශරීර ශක්තියක් තියෙන්නවා. අවසානයේ උන්වහන්සේ කල්පනා කරා භාවනා කරන්න බෑ ශරීර ශක්තියක් නැතුව. පාත්තරය අරගෙන බොහොම අමාරුවෙන් නැකිටලා ඈත තියෙනවා සේනානි කියලා නියංගමක්. ඔය ගමට පිණ්ඩ පාති වඩිනකොට කීප තැනක කලන්තෙ හැදිල උන්වහන්සේ ඇදගෙන වැටෙනවා. බොහොම අමාරුවෙන් ගමට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙන් ලැබිච්ච දානි ටිකක් පිණ්ඩ පාති චුට්ටක් ලැබුණ අයිදා පාත්තරයට. ඔය ටික අරගෙන කැලේට ආපහු එනකොට උන්වහන්සේට උපස්ථාන කරන්න හිටපු 5 දෙනාම බැන උන්වහන්සේ අතහැරලා ගියා. කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි. අන්න පාත්තරය අරගෙන ගමට ගිහිල්ලා. දැන් මෙයාගෙන් අපිට වැඩක් නැහැ. දැන් ඕන් දුෂ්කර ක්‍රියාව අතහැරලා යමල්ලා යන්න කියලා 5 දෙනාම බැන ගියා. හැබැයි උන්වහන්සේ වීරිය අතහැරියේ නැහැ. සති දෙකක කාලයක් උන්වහන්සේ ගමට පිණ්ඩ පාත යමින් දානෙ වැළඳුවා. ඒ සති දෙක තුල උන්වහන්සේගේ අර යටපත් වෙලා තිබෙච්ච මහා පුරුෂ ලක්ෂණ ආයිමත් මතුවෙලා ශරීරේ සාමාන්‍ය විදිහට සකස් වුණා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඒ දුෂ්කර ක්‍රියා කරපු කදුවලල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා එදා නුගරුක මුල වැඩ සිටියේ. එදා උන්වහන්සේ නුගරුක මුල වාඩි වෙනකොටම උන්වහන්සේගේ ශරීරේ වර්ණය බලාගෙන ඉන්නේ නැද්දි රත්තරම් පාටට බැබලෙන්න පටන් ගත්තා. රත්තරම් පාට ආලෝකයක් උන්වහන්සේගේ ශරීරයෙන් එළියට විහිදෙන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ රාජකුමාරයෙක් දෙවි කෙනෙක් වගේ. ටික වෙලාවකින් මේ නුග ගහ ළඟ සුද්ධ කරන්න සේවිකාවක් ආවා. කවුද? සුජාතාවගේ සේවිකාව. සුජාතාව ওই නුගරුක මුලට බාරයක් වෙලා තිබුණා නුගරුකට අධිග්‍රෝහිත දේවතාවට. තමන්ට හොඳ ගුණ යහපත් ස්වාමියෙක් ලබන්න. ඒ ස්වාමියාට දාව ලැබෙන දරුවා පිරිමි දරුවෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ මම මේ විදිහේ කිරිපිඩු දානයක් හදලා පූජා කරනවා කියලා බාරයක් දුන්නා. ඒ තමන්ගේ අරමුණ ඉෂ්ට වුණා. එදා බාරයට සම්පූර්ණයෙන් කිරි ආහාර හදලා කිරිපිඩු අරගෙන එන්න කලින් සේවිකාව එව්වා නුගරුක මුල සුද්ධ කරලා සකස් කරන්න කියලා. සේවිකාව එද්දී අපේ බෝසතාණන් වහන්සේ නුගරුක මුල වැඩ ඉන්නවා. රත්තරම් පාටට රශ්මි විහිදෙනවා ශරීරේ.
සේවිකාව හිතුවා මේ නම් මනුස්සෙක් නෙමෙයි. නුගරුකට අධිග්‍රෝහිත දේවතාව අදනං ගහෙන් පහලටම බැහැලා දේවියගේ කිරිපිටු දානය පිළිගන්න. දුවගෙන ගිහිල්ලා කිව්වා දේවී අද දේවතාව ගහෙන් පහලට බැහැලා දිව්‍ය ස්වරූපයෙන්ම ඉන්නවා. රත්තරම් පාට ශරීරයකි. ඒ වෙලාවේ සුජාතාව ඉක්මනට අර කිරිපිඩු සකස් කරගෙන ඇවිල්ලා කිරිපිඩු පූජා කරා. අපේ බෝසතාණන් වහන්සේ ඒ කිරිපිඩු දානය පිළිගෙන උන්වහන්සේ කිරිපිඩු වළඳන්නේ ගුලි 49කට ගුලි කරලා අධිෂ්ඨාන කරලා කිරිපිඩු ටික වැළඳුවා කියලා සඳහන් වෙන්නේ. කිරිපිඩු වළඳලා අවසන් වෙලා ඒ පාත්‍රය එතන තියෙනවා නේරංජනා ගඟේ අතු ගංගාවක් එතනින් ගලාගෙන යනවා. මේ ගංගාව ළඟට ගිහිල්ලා ගලාගෙන යන ජල පහර මත පාත්‍රයේ තියලා අධිෂ්ඨානයක් කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලැබේ නම් මේ පාත්‍රය ජල පහර බිඳගෙන උඩුගම් බලා යෑවා කියලා අධිෂ්ඨාන කළ පාත්‍රයේ තිබ්බා. අර ජල පහර බිඳගෙන පාත්තරේ වේගෙන් වතුර පහලට ගලන් ගියත් පාත්තරේ ටිකෙන් ටික උඩට ගිහිල්ලා එහෙම වතුර ඇතුළට ගියා. ඒ පාත්තරේ අරගෙන ගියේ නාගලෝකෙ නාගයන් නාලොවට අරගෙන ගියා. උන්වහන්සේට තමන් ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වෙනවා කියන සලකුණ උන්වහන්සේට ස්ථීරවම ලැබුණා. උන්වහන්සේ එතනින් පිටත් වෙලා යනකොට මගදි හම්බුණා බමුණේ. ඔබවහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබවහන්සේ නම් මහා පින්වන්ත කෙනෙක් පාටයි. ඔබවහන්සේට හොඳයි මෙන්න මේ කුස තන ටික. මෙතන මිටි 8ක් තියෙනවා. ඔබවහන්සේ මේවා එල්ලලා වාඩි වෙන්න කියලා කුස තන මිටි 8ක් දුන්නා. ඒ කුස තන මිටි 8ත් අරගෙන සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. උතුරු දිසාවට කුසතන එලද්දි මහ පොළොව සෙලවුණා. ආයමත් කුසතන ටික අරගෙන දකුණු දිසාවට එලද්දි පොළොව සෙලවුණා. බටහිර දිසාවට කුසතන එළුවා. එතකොට ආයමත් පොළොව සෙලවුණා. නැගෙනහිර දිසාවට කුසතන එළුවා. කිසි වෙනසක් නැහැ. උන්වහන්සේට වැටහුණා පෙර බුදුවරු බුදු වුණා නම් නැගෙනහිර දිසාවටයි වැඩ ඉඳලා තියෙන්නේ. නැගෙනහිර දිසාවට කුසතන එලලා උන්වහන්සේ ඒ මත වැඩ සිටියේ අපි කවුරුවත් වාඩි වෙන අධිෂ්ඨානිකින් ඉරියව්වකින් නෙමෙයි. උන්වහන්සේට එකම අධිෂ්ඨානයක් තිබුණා. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් මෙතන ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනයේ මත මැරුණත් නැගිටින්නේ නැහැ කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. ඒ වීරියෙන් වැඩ සිටිය නිසා තමයි මේ ආසනයට කියන්නේ වජිරාසනය කියලා. උන්වහන්සේ මත වැඩ ඉන්නකොටම කලබල වුණේ වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනාව සමග මේ වසවර්ති මාරයා මහා භයානක හඬ ඇති කරා. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. ගල් කඳු පෙරලීගෙන ඇඟට එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. උන්වහන්සේ තාම කෙලෙස් ප්‍රහාණය කළා නැහැ. හැබැයි උන්වහන්සේගේ අධිෂ්ඨානයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් මෙතන ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැගිටින්නේ නැහැ. ඒක තමයි අධිෂ්ඨාන. අවසානයේ වසවර්ති මාරයා ඊතල වර්ෂාවක් උන්වහන්සේ දිසාවට යොමු කරා කියලා. උන්වහන්සේගේ ඇඟට එක ඊතලයක්වත් නොවැදී ඒ අසලට වැටිලා අතුරුදහන් වුණා. ගල් වර්ෂාවක් මේ වගේ මහා භයානක හඬ ඇති කරලා
බැරිම තැන ගිරිමේ කලාකින ඇතු සේනාවත් එක්ක ළඟට මැවිල්ලා අන කරා. මේ ආසනය අයිති මටයි. මමයි කාමලෝක අධිපතිය. ඔබහන්සේට අයිතියක් නෑ කියව මගේ අවසරයක් නැතු මෙතනයි. වහාම මෙතනින් නැකිටින්න කිය. පිංගතුනි කාම ලෝකයේම අධිපතිය තමයි වසවර්ති මාරය. ඔබහන්සේට මෙතන වැඩයින් අයිතියක් තියෙනවනං මට සාක්ෂියතු ඔප්පු කරන්න කිය. දෙවිවරු පවයි වෙලාවේ මාර සේනාවට අර බයි පලාගයා කිය කවුරුත් නෑ උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ පෙර සසර පුරපු පාරමී ධර්ම උන්වහන්සේට මෙනෙහි වුණා. ඒ වෙලාවෙ උන්වහන්සේ සිහි කරා මම සඩ් අසංකේය කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය පිරුවා. නවා සංකේය කල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වා ප්‍රනිධානය සම්පූර්ණ කර. සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛාදී දසපාරමී සම්පූර්ණ කරා. ඒ පාරමී සම්පූර්ණ කරගෙනයි මං මෙතන වැඩයින්. මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා. වෙස්සන්තරාත්මේ මගේ පාරමී බලේ මහපොලෝ පවා හත්වාරයක් කම්පාවුණ. මේක සත්‍යයක් මයි මේ මහපොලෝ මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේ වජිරාසනීම ඉඳගෙන ශ්‍රී හස්තය පොළොවට තියල දිව්වා. ඒ වෙලා මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවුනා ඔබහන්සේට මෙතන වැඩ සිටින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොළොව කම්පාවුණ. ඒ වෙලාවෙ තමයි වසවර්ති මාරය මාර සේනාවත් එක්ක සීසීකට පලාගී. ඔන්න ඕක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කිය. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නෑ. ආනාපාන සති භාවනාව ඔස්සේ හිත යොමු කරා පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ පෙර ජීවිත දකින නුවන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උන්වහන්සේට පහළ වුණ. රාත්‍රී දෙවනි යාමේ මම වගේමද මේ ලෝක අනික් සත්‍යයොත් කියලා හිත යොමු කරද්දී මේ ලෝක සත්වයන්ගේ කර්මාණු රෝපිය මරණින් මතු උපත කරායන ආකාරය දකින නුවන චුතූප පාත ඥානය උන්වහන්සේට දෙවනි විද්‍යාව හැටියට පහළ වුණ. රාත්‍රී තුන්වැනියාමේ පටිච්ච සමුපාදයකින් එක ජරාමරණවල ඉඳං අවිද්‍යාව දක්වාත් අනුලෝම ප්‍රතිලෝම වසයෙන් එකින් එක උන්වහන්සේ මෙනෙහි කර කර මෙනෙහි කර කර ගියා. රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙද්දී. නැගෙනහිරින් අරුණෝදය මතුවෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගින් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ මහා බද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඔය විදිහට. උන්වහන්සේ සත්සතිය ගත කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරා. ඒ තමයි ධර්ම රත්නය පහළවීම. එදා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලය ලැබුවා. ශ්‍රී හස්තේ දිගු කරා මහණෙනි මෙහෙ එන්න මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. ඒ මොහොතෙම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා කොණ්ණඤ්ඤයන් වහන්සේට. ඒ තමයි පළවෙනි ශ්‍රාවක සංඝ රත්නේ පහළවීම. එතන තමයි තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ. වෙසක් පොහොය දවසේ බුද්ධ රත්නේ පහළ වුණා. ධම්ම රත්නයත් සංඝ රත්නයත් ඇසළ පොහොය දවසේ පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වුණා. එතන ඉඳන් බුදුරජාණන් වහන්සේට කිසිම විවේකයක් නෑ. දවසේ පැය 2කට අඩු කාලයක් සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. කාටද මම පිහිට වෙන්නේ? යොදුන් ගණන් ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා.
හවසට මහා කරුණා සමාපත්තියට සමවැදිලා ආයමත් බලනවා කවුද අද රාත්‍රී අද හවස් වරුවේ ධර්මය අවබෝධ කරන්න. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ දිනචරියාවී පැයි දෙකක් වෙන් කරලා තිබුණා පැය 4ක්. රාත්‍රී මැදියම් යාමේ රෑ 10 ඉඳන් පාන්දර 2 වෙනකම්. දෙව් බමුණු වෙනුවෙන් බොහෝ දෙවිවරු දිව්‍ය පුත්තු දිව්‍ය පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අහපු ප්‍රශ්න ධර්ම කරුණු විසඳගත් ඒවා සංයුත්ත නිකායේ දේවතා සංයුක්තේ දේවපුත්ත සංයුක්ති සඳහන් වෙලා තියෙනවා දේශනා 100 ගාණක්. ඔන්න ඔය අතර තියෙනවා ලස්සන දේශනාව. ඒ තමයි ගටිකාර දෙවියන් බුදුරජාණන් වහන්සේ ජේතවනේ වැඩ ඉන්නකොට විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහන. ඒ බණහල අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ සමග පෙර සංසාර මිත්‍රත්වය ගැන සාකච්ඡා කරලා උන්වහන්සේ සමඟ බොහෝම සතුටු සාමීචයෙන් කතා බහ කරලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් බුදු හාමුදුරන්ට වන්දනා කරලා එහෙම නොපෙනී යනවා. බුදුරජාණන් වහන්සේ උදානයක් පල කරනවා මහණෙනි දීර්ඝ සංසාරයේ බොහෝ ආත්ම භාවයක් සසර යාළුවෙක් හැටියට මිත්‍රයෙක් හැටියට මුණ ගැහෙමින් ආපු මිත්‍රයෝ දෙන්නෙක්ගේ අවසාන හමුවීම තමයි කිනොමේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ තව නොබෝ දිනකින් මේ මනුලොව පිරිනිවන් පානවා උන්වහන්සේගේ සංසාර ගමන මනුලොවින් අවසන් වෙනවා. ගටිකාර සුද්ධාවාස බඹලවදි පිරිනිවන් පාලා එහෙදි සංසාර ගමන බඹලවින් අවසන් කරනවා. ඒ දීර්ඝ සංසාර මිත්‍රයෝ දෙන්නෙක්ගේ අවසාන හමුවීම තමයි කිනොමේ. එදකොට අපිට පේනවා මේ සංසාර ගමනේ කල්්‍යාන මිත්‍ර සේවනය ඒවගේම බලන්න පුංචි තැනකදී එක වචනයක වැරදීමක් අවුරුදු 6ක දුස්කරක්‍රියාවක විශාල විපාකයක් හැටියට සසරගෙවන්න සිද්ධ වුණ. තිය නිසා පිංවතුනේ ඔය කාරණා විශේසින් වෙසක් පෝය නිසා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා ඇතිවෙන උන්වහන්සේ දුස්කරක්‍රියා කරපු කාලයේ මේ වගේ දේවල් එක්ක අපිට පේනවා උන්වහන්සේ මේ සසර පුරා ඔච්චර දුක්විඳවිද මොන තරම් කැපකිරීමක් කරගෙන අපි වෙනුවෙන් ආප කෙනෙක්ද. තිය නිසා පිංහතුනී අපේ පිනකට අපිට වාසනාව ලැබුණ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් අපිට අද බණපදයක් අහන්න. ඒ බුද්ධ දේශනාවක් මෙච්චර කාලෙකට පස්සෙ හරි ශ්‍රවණය කරලා හිත පහදවගන්න. තිය නිසා අපිට දැන් ලෝකෙ දිහා බලනකොට පේනවා බුද්ධ දේශනාව මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ සියලු සංස්කාරයන් දුකයි සියලු ධර්මයන් අනාත්මයි අප්පමාදීන සම්පාදීත. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන බුද්ධ වචනය හැටියට අපිට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්ත්‍යයන් මහණෙනි අවසාන වතාවට නුඹල අමතනවා. වයදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කුසල් වඩන්න කියල තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ නිසා ඒ බුද්ධ වචනේ අදටත් ඒ සත්‍ය අපිට ලෝකයේ තුළ පේනවා. ලෝකයේ මොන තරන් සිහින මවාගෙන මොන තරම් පංච කාමයන් තුළ වැජබෙන්න මිනිස්සු උත්සාහ කරත් අද කොච්චර නම් විශාල විපතකට මුළු ලෝකෙම ලක් වෙලා. මොන තරම් විද්‍යාව තාක්ෂණී දියුණුයි වගේ ලෝකෙ මවාගෙන හිටියත් මිනිස්සු කොච්චර අසරනද. ඒ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන් තින් එහෙමනම් පිංහතුනි ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපිට අවසන් වෙවී යනවා. ඔබ මම අපි කවුරුත් දන්නේ කවදා කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටිකයයි. දැන් ඔබට මෙහි හිටියට
ඔබේ දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්නවනම් ඔබේ ඥාතීන් සහෝදරයෝ ලංකාවඉන්න අය ගැන දවස ගානි සිහිවෙනකොට කොච්චර බඩපපුුව දනෝද කියලා හිතා ලංකාවට යනකොට කීදන ජීවතුන් අතර ඉදීද කවද යන්න ලැබෙයිද හිතෙන් නැද්ද ඒ නිසා මෙවැනි භයානක සංසාර ගමන කපියන් ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දෙනාටම අප්‍රමාදී උතුම් ධර්මීම දියුණු කරගෙන ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා